ආයිබෝන් පුතේ ඔයගොල්ලන්ට පළවෙනියට ඇහෙනවද කියන එක මට පොඩ්ඩක් අත්සලකුණු ඔසවලා කියන්නකෝ බලන්න. අත්සලකුණු ඔසවලා කියන්න බලන්න ඔයාලට ඇහෙනවද කියලා. හරි අත් ටික පාත් කරගන්න. හරි. දැන් පුතේ අපි ගාව අද ඉන්නේ සුළු පිරිසක්. නමුත් පන්ති ගාස්තු ගෙවපු ළමයි විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේ හිටියට ඒගොල්ලෝ සම්බන්ධ වෙලා නැහැ. ඉතින් මට කරන්න දෙයක් නැහැ. තාම වෙබ්සයිට් එකෙන් මේකට සම්බන්ධ වෙන්න දන්නේ ඊටාම සුළු පිරිසක් වීම තමයි මේකට ප්‍රධාන හේතුව. හරි කමක් නැහැ. ඒගොල්ලොන්ට පුතේ පැරණි පාඩම් වීඩියෝ වලට ගිහිල්ලා ඒක බලාගනි පස්සේ. මම නමුත් link එක WhatsApp එකට දාන්නේ නැහැ. මොකද WhatsApp එකට දානවා කියන්නේ වෙබ්සයිට් එකට හුරු වෙන්නේ නැහැ. වෙබ්සයිට් එකට හුරු වෙන්නේ කියන්නේ එන්නේ නැති දවසේ පාඩමක් බලන්න පුරුදු වෙන්නේත් නැහැ කියන එක. එහෙනම් පුතේ මේ ලයිව් පන්තියට සම්බන්ධ වෙනවා වගේම පැරණි පාඩම් බලන්නත් පුළුවන් වෙන්නේ මේ වෙබ්සයිට් එක පාවිච්චි කරන අයට විතරයි. එතකොට වෙබ්සයිට් එක පුතේ මං හැදුවේ ලොකු මුදලක් වැය කරලා ඔයගොල්ලෝගේ අධ්‍යාපනයට ලොකු උදව්වක් වෙන්න. එතකොට මේ වගේ දේවල් පාවිච්චි කරන්න තාමත් අපි ගල් යුගයේ ඉඳලා බෑ. එතකොට දැන් සමහර ළමයි දුරකථන අතට ගත්තේ මේ ඔන්ලයින් පන්ති වලට වෙන්න පුළුවන්. නමුත් පුතේ සමහර කට්ටියට WhatsApp එක පාවිච්චි කරන්නත් මුල් කාලේ අවබෝධයක් තිබිලා නැහැ. එතකොට වෙබ්සයිට් එකක් කරහා යූසර්නේම් එකක් පාස්වර්ඩ් එකක් ගහලා පුතේ ලොග් වෙන විදිහ තාමත් ගැටලුයි. සමහර ළමයි ඒ අපහසුතාවල ඉන්නවා කියන්න මම දන්නවා. හැබැයි ලෝකේ පුතේ දියුණු වෙගෙන යනකොට තාක්ෂණය එනකොට කලා කරන ළමයි කියන්නේ මැට්ටාර්ලා කියන තැනට පුතේ අපිපත් වෙන එක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. ඒ කියන්නේ කලා කරන්නේ ටිකක් බුද්ධිය අඩු පිරිස, සයන්ස් කරන්නේ බුද්ධිය වැඩි පිරිස කියලා හිතනවා නම් ඒක එච්චර හොඳ නැහැ. කලා කරන්නෙත් පුතේ ඊටමත් බුද්ධිමත් පිරිස්. සමහර A9 ගන්න ළමයිනුත් කලා කරනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ කලා විෂය ධාරාව කියන්නේ පහත් විෂය ධාරාවක් නෙමෙයි, ඊටා විශිෂ්ට විෂය ධාරාවක්. ලෝකේ හොඳ පිළිගැනීමක් තියෙන විෂය ධාරාවක්. එතකොට සාහිත්‍ය කලාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව මේ වගේ විෂයන් පුතේ එළියට එන්නේ කලා විෂය ධාරාවෙන්. එතකොට අපි මේ විෂයට අභිමානයක් ඇති වෙන විදිහට අපි හැසිරෙන්නත් දැනගන්න ඕන. එතකොට දැන් අද වෙනකන් තාක්ෂණය පිළිබඳව අප්ඩේට් වෙන්නේ නැහැ කියන්නේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා පුතේ ඉගෙන ගන්නකොට පරිගණක අධ්‍යාපනය පිළිබඳව යම්කිසි අවබෝධයක් තියෙන්න ඕන විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා වැඩක් කරන්න. එතකොට ඒ වගේ පුතේ හැමදේම වෙන්නේ ඒ තාක්ෂණයත් එක්ක. එතකොට ඔයගොල්ලෝ ඒ තාක්ෂණයකට දැම්මම හුරු වෙන එක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. මෙතන පන්තියේ ඉන්න කට්ටියට නෙවෙයි මම මේ කතාව කියන්නේ. පස්සේ මේ වීඩියෝ එක නරඹනකොට ඒ කට්ටියටම තමන් පිළිබඳව යම්කිසි අවබෝධයක් ගන්න. එතකොට මේක පුතේ නොදන්න දේවල් ඉතා ඉක්මනින් තමන් හොයාගෙන යන්න බලන්න ඕන. දැන් මම මේක කියන්න හේතුව පුතේ සජීවී පන්ති වලට ටිකක් යටින් තියෙනවා පැරණි පාඩම් වීඩියෝ කියලා මම කියන්න ඕනේ නෑනේ. එන සරලව කියලා සමහර ලාවට මැසේජ් එකක් දානවා පැරණි පාඩම් වීඩියෝ වගේම බොත්තමක් තියෙනවා යට කියලා. ඇයි එහෙම දාන්නේ? එහෙම දාන්නේ මම දන්නවා අපේ අයට තේරෙන්නේ නැහැ කියලා. මොකද මේ ඒක යටට ගිහිල්ලා බලාගන්න හිතන්නේ බලනවා නෑ. පැරණි පාඩම් වීඩියෝ කියලා එකක් නෑ මේකේ. හැම එකම පුතේ හිතනවා. එහෙම නෙමෙයි පොඩ්ඩක් ඔබලා එහෙම බලන්න ඕන. වෙබ්සයිට් එකේ තියෙනකොට පුතේ ප්‍රශ්න පත්‍රය දාලා තියෙනවා PDF එක කියලා කිව්වහම ප්‍රශ්න පත්‍ර PDF කියලා එකේ වෙනම තැනක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ ගිහිල්ලා එතන බලන්න ඕන. නැත්නම් පුතේ තියෙන ඔබලා ගිහිල්ලා බලනකොට තේරෙන්නේ පන්තියේ ටියුට් දාන එකේ නෙමෙයි ප්‍රශ්න පත්‍ර වැටෙන්නේ. ප්‍රශ්න පත්‍ර පන්තියක් ෂෙඩියුල් කරනකොට පුතේ ප්‍රශ්න පත්‍ර පන්ති කියලා වෙනම කැලලක් ඕකේ තියෙනවා වෙබ්සයිට් එකේ. එතකොට සජීවී පන්ති කියන එකෙන්ම හැමදේම බලන්න බෑ. එතකොට මේ වෙබ්සයිට් එකක් දියුණු කරලා ඒ විදිහට හදලා තියෙනකොට ඒවා පරිශීලනය කරන්න ඔයගොල්ලොන්ට අවබෝධයක් හැදෙන්න ඕන. ඒකයි මම ඔයාලට පන්තිය පටන් ගන්නකොට පොඩ්ඩක් මතක් කිරීමක් කරේ. මෙන්න මේ කාරණා පිළිබඳව දන්නේ නැති යාළුවෝ එහෙම ඉන්නවනම් ඒගොල්ලොන්ටත් පොඩ්ඩක් කියන්න. පස්සේ මේ වීඩියෝ බලනකොට ඒගොල්ලොන්ටම මේක අහන්න ලැබෙන්න ඕන හින්දා තමයි මම මේක කිව්වේ. හරි. අද පුතේ අපි සාකච්ඡා කරනවා නූතන පද්‍ය සංග්‍රහයෙන් අලුත් ප්‍රශ්නයක්. පද්‍ය පන්තිවල භාෂාව සම්බන්ධයෙන් තමයි අද අපි කතා කරන්නේ. සංකේතාත්මක බස්වහර කියන එක පිළිබඳව උත්තරයක් ලියන්න යන්නේ. නිසදස් කවියේ දෙවන භාගය තමයි මම මේකට යොදාගන්නේ. නිසදස් කවියේ දෙවන භාගයේ කවින් සංකේතාත්මක භාෂාව භාවිත කිරීම නිර්මාණ සාර්ථකත්වයට හේතු වුණා කියන කාරණාව. හරි. අපි ඒකට ප්‍රශ්නේ ලියාගමු ඉස්සෙල්ලා. මෙහෙම ලියාගන්න ප්‍රශ්නේ ලියාගන්න. නිසදස් කවියේ
දෙවන පරම්පරාවේ කවීන්. නිසදස් කවියේ දෙවන පරම්පරාවේ කවීන්. නිසදස් කවියේ දෙවන පරම්පරාවේ කවීන්. සකීය නිර්මාණ සාර්ථකත්වය සඳහා සකීය නිර්මාණ සාර්ථකත්වය සඳහා සකීය නිර්මාණ සාර්ථකත්වය සඳහා සංකේතාත්මක බස්වහරක් සංකේතාත්මක බස්වහරක් සංකේතාත්මක බස්වහරක් භාවිත කර තිබේ. භාවිත කර තිබේ. විමසන්න 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 නෑ පොඩකින්ද නූතන පද්‍ය සංග්‍රහයේ කවි පන්ති 3ක්වත් ඇසුරෙන් විමසන්න. එහෙමනේ අපිට සාමාන්‍යයෙන් ප්‍රශ්න දෙන්නේ කවි පන්ති 3කින්වත් මේක පැහැදිලි කරන්න කියලා. නූතන පද්‍ය සංග්‍රහයේ කවි පන්ති 3ක්වත් ඇසුරෙන් විමසන්න. හරි. එහෙනම් පුතේ දැන් ඔයගොල්ලෝ බලන්න ඕන නිසදස් කවියේ දෙවන පරම්පරාව. නිසදස් කවියේ කවි අපිට තියෙනවා 14ක්. ඒ 14න් 5ක් අයින් වෙනවා පුතේ ප්‍රථම පරම්පරාවට. දැන් අපි කතා කරන්නේ දෙවන පරම්පරාව. එතකොට දෙවන පරම්පරාවේ කවි 9යි තියෙන්නේ. 9 අතරින් අපිට ගන්න පුළුවන් මොනවද පුතේ තියෙන්නේ? සංකේතාත්මක බස්වහරට. අපි හැමදාම කතා කරන කවිමයි කතා කරන්නේ කියලා සමහර ලාවට ඔයාලට හිතෙන්න පුළුවන්. වැඩිපුර අපිට ගන්න පුළුවන් උදාහරණ ගන්න තියෙන කවි ගත්තට කමක් නැහැ. ඒක කිසිම වැරද්දක් නැහැ. හරි. මම ඊළඟට ඔයාලට කියනවා මේ සංකේතාත්මක බස්වහර කොහොමද යොදාගෙන තියෙන්නේ කියලා. පළවෙනියට ඔයාලට මම කියනවා තුරුසෙනග හා තනපඳුර කියන කවි පන්තිය. තුරුසෙනගයි තනපඳුරයි කියන්නේ සංකේත දෙකක්. එන සංකේතාත්මක භාෂාවක්. අපි මෙතන මේ කතන්දරේ නෙවෙයි ඊයේ කතා කරේ අත්දැකීම ගැන පුතේ. එතකොට අපි පෙරේදා ඊයේ කතා කරපු කාරණාව නෙවෙයි අද මේ භාෂාව ගැන කතා කරන්නේ. තුරුසෙනග හා තනපඳුර කවි පන්ති උදාහරණයට ආව වෙන්න පුළුවන්. නමුත් පුතේ අද කතා කරන්නේ භාෂාව පැත්තෙන්. සංකේතාත්මක භාෂාව පැත්තෙන්. තුරුසෙනග කියන්නේ ටිකක් උස ශක්තිමත් දෙයක්. තනපඳුර කියන්නේ පුතේ ඊටාම මිටි පුංචි දෙයක්. මේ තුරුසෙනගයි තනපඳුරයි අතර ලොකු පරතරයක් තියෙනවා. ගස් සහ තනකොළ කියන්නේ පුතේ සමාන කරන්න පුළුවන් දෙකක් නෙවෙයි. ලොකු පරතරයක් තියෙන දෙකක්. එහෙනම් ගස් වලින් සංකේතවත් කරලා තියෙන්නේ ධනපති පන්තිය. තනකොළ වලින් සංකේතවත් කරලා තියෙන්නේ නිර්ධන පන්තිය. මේ දෙක අතර තියෙන පරතරයට කියනවා ඇති නැති පරතරය කියලා. එහෙනම් පුතේ ඇති නැති පරතරය පන්ති විෂමතාවය කියන එක සාකච්ඡා කරන්න සංකේතාත්මක බස්වහරක් භාවිත කරලා තියෙනවා කවුද? ආර්යවංශ රණවීර කියන කවියා. එහෙනම් අපි මේක තේරුම් ගන්න ඕන සංකේතාත්මක බස්වහරට තියෙන හොඳම කවි පන්තියක් තමයි ආර්යවංශ රණවීර කවියාගේ තුරුසෙනග හා තනපඳුර කියන කවි පන්තිය. ඊළඟට මම ඔයාලට ගන්නවා රත්නශ්‍රී විජේසිංහ කවියාගේ පරමල් කියන පද්‍ය නිර්මාණය. පරමල් සහ අලුත්මල් කියලා දෙවර්ගයක් තියෙනවා. පරමල් කියන එකෙන් පුතේ අරගෙන තියෙන්නේ පූජාසනෙන් ඉවත් කරනවනේ පරමල් පරණ වුණාම මල් ඉවත් කරන පරමල් කියලා. ඊට පස්සේ මල් ආසනයක තියන්නේ පුතේ අලුතෙන් අලුත් මල්. එහෙනම් මේ දෙකෙන් පුතේ සංකේත දෙකක් තියෙනවා. වැඩිහිටි පරම්පරාව පරමල් වලිනුත් නූතන පරම්පරාව පුතේ අලුත් මල් වලිනුත් සංකේතවත් වෙනවා. රටේ අනාගතය බාර ගන්න ඕන පුතේ නූතන පරම්පරාව. ඒ කියන්නේ පූජාසනේ ඉන්න ඕන පුතේ අලුත් මල් නූතන පරම්පරාව. එහෙනම් පරමල් පුතේ පූජාසනෙන් ඉවත් වෙනවා පෙන්ෂන් යනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන රටේ පරිපාලනයෙන් රටේ අනාගතය ඉවත් වෙලා පුතේ යන්න ඕන වැඩිහිටි පරම්පරාව. එහෙනම් මේ වැඩිහිටි පරම්පරාවයි නූතන පරම්පරාවයි පිළිබඳව සංකේත විදිහට යොදාගෙන තියෙනවා පරමල් සහ අලුත් මල් කියන දෙවර්ගය. එහෙනම් රත්නශ්‍රී විජේසිංහ කවියාගේ කවි පන්තියේ සංකේතාත්මක බස්වහර කියන එක අපිට හොඳටම දකින්න හම්බ වෙනවා. ඊළඟට පුතේ නන්දන වීරසිංහ කියන කවියාගේ ආදරණීය පාසල කියන කවි පන්තිය ගත්තාම ඒ කවි පන්තියේ තියෙන්නේ පුතේ තනිකරම සංකේතාත්මක බස්වහරක්. මොකක්ද මේ සංකේතාත්මක බස්වහර කොහොමද යොදාගෙන තියෙන්නේ? පාසල කියලා යොදාගෙන තියෙන්නේ පුතේ අධ්‍යාපන ක්‍රමයට.
අපි දන්නවා අධ්‍යාපනයේ තියෙන මූලිකම දේ තමයි පාසල. එනම් පාසලෙන් සංකේතවත් කරලා තියෙන්නේ අධ්‍යාපන ක්‍රමය කියන එක හඳුන්වන්න. කන්ද පාමුල තවමත් පෙරසේම එදා තිබූ තැනමය මගේ පැරණි පාසල. ඇයි පුතේ මේ පැරණි පාසල් අලුත් පාසල් කියලා જાතියක් තියෙනවද? නෑ, එහෙම එකක් නෑ. එහෙනම් මේ පැරණි පාසල කියන්නේ අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය පරණයි. අදට ගැලපෙන්නේ නැහැ. යාවත් කාලීන වෙලා නැහැ. යාවත් කාලීන කියන වචනේ තේරුම තමයි අප්ඩේට්. එහෙනම් අප්ඩේට් වෙලා නැහැ පාසල අධ්‍යාපන ක්‍රමය. එහෙනම් පරණ ගල් යුගයේ අධ්‍යාපනයක් අපිට ලැබෙන්නේ. තරංගකාරී අධ්‍යාපනය කියන්නේ පුතේ අදට ගැලපෙන අධ්‍යාපනයක් නෙවෙයි. ඒක ගල් යුගයේ පරණ අධ්‍යාපන රටාවක්. ඒක ප්‍රතික්ෂේප වෙච්ච අධ්‍යාපන රටාවක්. එහෙනම් ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ පාසලෙන් සංකේතවත් කරනවා. පවතින අධ්‍යාපන ක්‍රමයේ පුතේ පැරණි අධ්‍යාපන ක්‍රමයක් කියන එක පැරණි පාසලක් කියන එකෙන් සංකේතවත් වෙනවා. ඒ වගේම කන්ද උඩ නෙවෙයි පාසල තියෙන්නේ පුතේ කන්ද පාමුල. එහෙනම් කන්ද උඩ තියනවා කියන්නේ අධ්‍යාපනයේ දියුණු වෙලා, කන්ද පාමුල තියනවා කියන්නේ පුතේ අධ්‍යාපනයේ දියුණු වෙලා නෙවෙයි, ඊටාම පහළ මට්ටමක තියෙන්නේ. ඒතකොට එදා තිබූ තැනමයි මගේ පැරණි පාසල. අතීතෙ තිබ්බ තැනමයි තියෙන්නේ. එහෙනම් යාවත් කාලීන වෙලා නැහැ. අප්ඩේට් වෙලා නැහැ. එහෙනම් මේ කියන්නේ පුතේ පාසල ගැන නෙවෙයි, අධ්‍යාපන ක්‍රමය අප්ඩේට් වෙලා නැහැ, වෙනස් වෙලා නැහැ. ඒකාකාරීව ගතානුගතිකව එදා තිබ්බ විදිහටම මේ අධ්‍යාපන රටාව පැවතුණා කියන එක. එනම් පාසල සංකේතයට අරගෙන අධ්‍යාපන ක්‍රමයේ විවේචනය කරපු කවිපන්තියක් තමයි පුතේ ආදරණීය පාසල කියලා කියන්නේ. එහෙනම් අපිට ඒකෙන් පුතේ හොඳටම තේරුම් ගන්න පුළුවන් මේ කාරණාව. හරි. එහෙනම් භාෂාව පිළිබඳව ගද්දී මෙතන අපි කතා කරන්නේ මේ කවිපන්තියේ භාෂාව පැත්ත. මේකේ අත්දැකීම පැත්ත නෙවෙයි පුතේ අපි මේ පැහැදිලි කරගෙන යන්නේ. සංකේත කොහොමද අරගෙන තියෙන්නේ? භාෂාවත් අපිට සම්පූර්ණ භාෂාව ලියන්න බෑනේ. දැන් සංකේතාත්මක භාෂාව කියලා ප්‍රශ්නයක් ඇහුවාම සර් උපමත් ලියන්නද, රූපකත් ලියන්නද, සංකල්ප රූපත් ලියන්නද? ඒ ඔක්කොම මගුල් අහලා නැහැ අපෙන්. භාෂාව කියලා පුතේ අහලා තිබ්බොත් අනූතන කවීන්ගේ භාෂාව පැත්තෙන් අහලා තිබ්බොත් පුතේ අපිට ලියන්න පුළුවන් එහෙම. හැබැයි මේකේ භාෂාව ඇතුලේ අහලා තියෙන්නේ සංකේතාත්මක බස්වහර විතරයි. එහෙනම් සංකේතයක් විදිහට යොදාගෙන සංකේතයක් කියන්නේ පුතේ දීර්ඝ වශයෙන් විස්තර කරන්න ඕන දෙයක් කෙටියෙන් පැවසීමට යොදා ගන්න උපක්‍රම වලට. එහෙනම් දීර්ඝ වශයෙන් කියන්න ඕන එකක් කෙටියෙන් කියන්න පාවිච්චි කරපු උපක්‍රම සංකේත නම් පාසල කියන සංකේතයෙන් ලොකුවට විස්තර වෙනවා මොකක්ද? පවත්නා වූ අධ්‍යාපන ක්‍රමය කියන එක. ගස් කියන එකෙන් පුතේ සංකේතවත් වෙනවා ලොකුවට මේ ධනවාදයත් එක්ක ගොඩනැගිලා තියෙන ධනපති පන්තිය කියන පැලැන්තිය පිළිබඳව ලොකු විස්තරයක් තියෙනවා. තනකොළ පඳුර කියන එකෙන් පුතේ සංකේතවත් වෙනවා පීඩිත පන්තිය මුඩුක්කුවේ ඉන්න අහිංසක දුප්පත් මිනිස්සයා පිළිබඳව. එතකොට පුතේ මේ ගහයි තනකොළ පඳුරයි සංසන්දනය කිරීමෙන් තේරෙනවා ධනපති පන්තියේ මිනිස්සු භුක්ති විඳින ජීවිතයත් නිර්ධන පන්තියේ මිනිස්සු භුක්ති විඳින ජීවිතයත් අතර තියෙන පරතරය, විෂමතාවය. එතකොට ඒක ලොකුවට විස්තර කිරීමක් මේ කවි පෙළෙන් අපිට දැක ගන්න හම්බ වෙනවා. හරි. එහෙනම් අපි මේක භාෂාව පැත්තයි භාෂාවේ සංකල්ප සංකේත පැත්තයි පුතේ සාකච්ඡා කරන්නේ. එහෙනම් ලියා ගන්න මෙහෙම ආරම්භයක් ගන්න මෙහෙම. නිසදැස් යුගයේ දෙවන පරම්පරාවේ කවීන් දෙවැනි පරම්පරාවේ කවීන් සංකේතාත්මක බස්වහරක් භාවිත කිරීමට වඩා වැඩි රුචිකත්වයක් දැක්වූ පිරිසකි. වඩා වැඩි රුචිකත්වයක් දැක්වූ පිරිසකි. සකීය පද්‍ය නිර්මාණ සංක්ෂිප්ත කර ගැනීමට සංකේතාත්මක බස්වහරෙන් ඉමහත් පිටිවහලක් ලැබේ.
පිටිවහලක් ලැබේ. දීර්ඝ වශයෙන් විස්තර කළ යුතු දීර්ඝ වශයෙන් විස්තර කළ යුතු ඇතැම් කාරණා කෙටියෙන් පැවසීමට සංකේතාත්මක භාෂාව හරහා ලැබෙන්නේ මහත් රුකුලකි. නිසදැස් කවියේ දෙවන පරම්පරාවේ කවීන් ඊටාම කෙටියෙන් විශාල වශයෙන් සාකච්ඡා කළ යුතු ගැඹුරු කාරණා සකීය පද්‍ය නිර්මාණ හරහා ඉදිරිපත් කර ඇති බව පැහැදිලි වේ. ආර්යවංශ රණවීර කවියාගේ තුරුසෙනග හා තනපඳුර නන්දන වීරසිංහ කවියාගේ ආදරණීය පාසල රත්නශ්‍රී විජේසිංහයන්ගේ පරමල් වැනි පද්‍ය නිර්මාණ නිදසුන් කොට දැක්විය හැකිය. හරි, අලුතෙන් සම්බන්ධ වෙච්ච අයට කියන්නේ දැන් පුතේ අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ නිසදැස් කවිය දෙවන පරම්පරාවේ කවීන්ගේ සංකේතාත්මක භාෂාව නිර්මාණ සාර්ථකත්වයට හේතු වුණු බව. එහෙනම් සංකේතාත්මක භාෂාව නිර්මාණ සාර්ථකත්වයට හේතුනේ කොහොමද කියන එක සාකච්ඡා කරන්නේ. එතකොට අපි එකට තෝරගත්තු කවි පන්ති තුන තමයි පුතේ තුරුසෙනග හා තනපඳුර, ආදරණීය පාසල, ඊට පස්සේ පුතේ පරමල් කියන කවි පන්තිය. එතකොට මේ වගේ කොහොමද සංකේතාත්මක භාෂාව තියෙන්නේ කියන එක අපි ඊළඟට දෙවනි ඡේදයෙන් විස්තර කරගෙන යමු. දැන් අපි කිව්වා තුරුසෙනග හා තනපඳුර එකේ පන්ති විෂමතාවය තමයි සාකච්ඡා වෙන්නේ කියලා. ඒතර පන්ති විෂමතාවය කොහොමද විස්තර කරන්නේ, සංකේත කොහොමද යොදාගෙන තියෙන්නේ කියන එක අපි ඊළඟට කතා කරමු. හරි. එහෙනම් ලියා ගන්න මෙහෙම. ආර්යවංශ රණවීර කවියාගේ තුරුසෙනග හා තනපඳුර පද්‍ය නිර්මාණයට
තුරුසෙනග හා තනපඳුර පද්‍ය නිර්මාණයට තුරුසෙනග හා තනපඳුර පද්‍ය නිර්මාණයට ප්‍රස්තුත වී ඇත්තේ පන්ති විෂමතාවයයි පන්ති විෂමතාවයයි පන්ති විෂමතාවයයි පන්ති විෂමතාවය නිසා පන්ති විෂමතාවය නිසා ගොඩනැගෙන ඇති නැති පරතරය පුළුල් ලෙස කවි පෙළෙන් විග්‍රහ කරයි මෙම ගැඹුරු සංකල්පය කෙටියෙන් පැවසීමට කවියා යොදාගෙන ඇති උපක්‍රමය වන්නේ සංකේතාත්මක බස්වහරයි කවි පෙළට යොදාගෙන ඇති තේමාව තුරුසෙනග හා තනපඳුරය තුරුසෙනග යනු ගස්ය ගස් සහ තනකොළ සංසන්දනය කරන විට විශාල පරතරයක් පෙනේ ගස් සහ තනකොළ අතර පවතින පරතරයෙන් විෂමතාවයෙන් ආර්යවංශ රණවීර කවියා ඇති නැති පරතරය සංකේතවත් කරයි ගස්වලින් කවියා සංකේතවත් කරන්නේ
කවියා සංකේතවත් කරන්නේ සම්පත් හිමි ධනපති පන්තියයි සම්පත් අහිමි නිර්ධන පන්තිය තන පඳුරෙන් සංකේතවත් කර තිබේ. ඊටාම විශාල වශයෙන් දීර්ඝ ලෙස මේ පිළිබඳ සාකච්ඡා නොකර සංකේතාත්මක බස්වහරක් ඔස්සේ සංසිද්ධව කෙටියෙන් ඉදිරිපත් කර තිබේ. නිර්මාණයක් සාර්ථක වන්නේ වචන විශාල වශයෙන් යොදා ගන්නා විට නොව කෙටියෙන් විශාල ගැඹුරු කාරණාවක් පවසන විටය. ලියා ගන්න උද්දෘත පාඨයක් පුතේ. තුරු ඊළඟ රූලේ බොහෝ. එහෙමනේ ලියන්නේ මේක. තුරු බොහෝ ඊළඟ රූලෙන් උස්ය ඊට පස්සේ මට ඊළඟ රූලෙන් වඩා. තුරු බොහෝ උස්ය මට වඩා. ඒක ඇතුලෙන් අපිට කියවෙන අහෙන ලොකු කතාවක්. තුරු මට වඩා ගොඩක් උසයි කියලා කියනකොට පුතේ තනකොළ පඳුර සහ තුරු අතර තියෙන පරතරය පැහැදිලි වෙනවා. එහෙනම් අපිට පුතේ මේකෙන් ලොකු සංකේතයක් තියෙනවා කියලා සාකච්ඡා කරපු ප්‍රමාණය ඇති. අපි විස්තර කරානේ. එහෙනම් ඊළඟට අපි බලමු ආදරණීය පාසල කියන කවි පන්තියට ගිහිල්ලා මේ කවි පන්තිය මොන වගේ කාරණාවක් සාකච්ඡා වෙනවද කියන එක. හරි. ආදරණීය පාසලේ දැන් අපි කිව්වා පුතේ අධ්‍යාපන ක්‍රමයේ සංකේතවත් වෙලා තියෙනවා පාසල කියන එක යොදාගෙන. එහෙනම් පාසල කියන එකෙන් සංකේතවත් කරලා තියෙන්නේ නිකම් පාසලක් නෙවෙයි පවත්නා වූ අධ්‍යාපන ක්‍රියාවලියම තමයි පාසලෙන් සංකේතවත් වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඒක ලියාගමු. නන්දන වීරසිංහ කවියාගේ ආදරණීය පාසල නැමැති පද්‍ය නිර්මාණයට ප්‍රස්තුත වී ඇත්තේ
අධ්‍යාපන ක්‍රමයේ පවත්නා වූ අධ්‍යාපන ක්‍රමයේ පවත්නා වූ අධ්‍යාපන ක්‍රමයේ පවත්නා වූ අර්බුදයයි සමස්ත අධ්‍යාපන ක්‍රමයම සංකේතවත් කිරීමට කවියා යොදාගන්නේ පාසලය මෙම පාසල පැරණි පාසල ලෙස කවියා පවසා තිබේ. එයින් කවියා සංකේතවත් කරන්නේ යාවත්කාලීන නොවුණු අධ්‍යාපන ක්‍රමයක් අප සතුව පවතින බවයි මෙම පාසල පිහිටා ඇත්තේ කන්ද පාමුලය කන්ද මුදුනේ තිබුණා නම් එම අධ්‍යාපන ක්‍රමය දියුණු අධ්‍යාපන ක්‍රමයක් බව සිතාගත හැකිය. නමුත් පාසල ඇත්තේ කන්ද පාමුලය එසේනම් මෙම අධ්‍යාපන ක්‍රමය ඉතාම පහළ මට්ටමක අධ්‍යාපන ක්‍රමයක් බව මේ තුලින් සංකේතවත් වේ.
ලියා ගන්න පුතේ උද්දෘත පාඨයක්. කන්ද පාමුල කන්ද පාමුල කන්ද පාමුල තවමත් පෙරසේම එදා තිබූ තැනමය මගේ පැරණි පාසල වෙනම ඡේදයකින් ලියා ගන්න පුතේ. නන්දන වීරසිංහ කවියා දැඩි ලෙස විවේචනය කරන්නේ විභාග ක්‍රමය මත ගොඩනැගුණු තරඟකාරී අධ්‍යාපන රටාවයි. මෙම අධ්‍යාපන රටාව හරහා බොහෝ දෙනාගේ අධ්‍යාපනයේ නිදහස අහිමි වී තිබේ. තරඟකාරී ක්‍රමය නිසා උසස් අධ්‍යාපනයට හිමිකම් ලබන්නේ ඊටාම සුළු පිරිසකි. අති බහුතරයට උසස් අධ්‍යාපන අයිතිය අහිමි වේ. විභාග ක්‍රමය තුලින් ජය ලැබුවන් අගය කිරීම නිරර්ථක ක්‍රියාවකි. එයට හේතුව විශාල පිරිසක් අතරින් සුළු පිරිසක් ජයග්‍රහණය කිරීම සතුටට කරුණක් නොවන නිසාය. බහුතරය අසමත් වූ සුළුතරයක් සමත් කරන
මෙම අධ්‍යාපන රටාව කිසිසේත්ම අනුමත කළ නොහැකි බව කිසිසේත්ම අනුමත කළ නොහැකි බව කතුවරයා සංකේතාත්මක බස් වහරක් ඔස්සේ පෙන්වා දී තිබේ ලියා ගන්න පුතේ උද්ෘතයක් වැඩි වෙලා යන්නේ ඔයාලගේ උත්තරේ නවත්තනවා. ඒ හින්දා බය වෙන්න එපා. සර්වර් ටිකක් නිදිමතේ ඉන්නේ. ඒ හින්දා කොහොම හරි මේ ටික අල්ලගෙන ඉන්න. හරි. අදත් එහි උලලකි සමත් අය හට තිලින පුද දෙන. අදත් එහි උලලකි සමත් අය හට තිලින පුද දෙන. මෙත් සිහිල් ආදර වදන් වෑහෙන මහ සබෙහි තවම පැසසුම් ලබන ඉදිරි පෙළ සිසු කැල හරි පුතේ. දැන් ඔයගොල්ලොන්ගෙන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් මම එක ළමයෙක්ගෙන් ඇහුවා පුතේ නුවර ප්‍රධාන පාසලක ළමයෙක්ගෙන් ඒගොල්ලොන්ගේ පාසලේ ළමයි ඉන්නවා කිව්වා උසස් පෙළ කරන සමස්තය 300 ගාන. එතකොට උසස් පෙළ පන්තියේ අවුරුද්දකට උසස් පෙළ ලියන ළමයි 300 ගානක් ඉන්න පාසලක තත්ත්වයක් මම මේ කියන්නේ. ඒගොල්ලොන්ගේ පාසලේ පුතේ අවුරුද්දකට විශ්වවිද්‍යාලය යන ඔක්කොම පිරිස 20යිලු. එතකොට 20ක් විතර පිරිසක් පුතේ විශ්වවිද්‍යාලය යනකොට 300ක් විභාගයට පෙනී සිටිනවා. එතකොට 300ක් අතරින් පුතේ 20ක් යනවා කියන එක සතුටු වෙන්න පුළුවන් එකක්ද? දැන් මම මෙහෙම කියන්නම්කෝ. දිස්ත්‍රික්කයේ ප්‍රථමයා අහවල් පාසලෙන් බිහි වුණයි කියලා කියනවා. ප්‍රධාන පෙළේ ඉස්කෝලේකින් බිහි වුණා කියලා. දැන් බෙර ගහලා පුතේ හොරණෑ පිඹලා ඉස්කෝලේට ගෙනල්ලා තෑගි භෝග දීලා පිළිගන්නව වෙන ලොකුට. ඇත්තට මේ කොල්ල හරි කෙල්ල හරි වැඩෙක් දිස්ත්‍රික් ෆස්ට් උනා කියන්නේ ඌ සුපිරි වැඩෙක්. ඒක ඇත්ත. හැබැයි එතන තියෙන්නේ ඒක නෙවෙයිනේ. දැන් දිස්ත්‍රික් ෆස්ට් වෙලා එක්කෙනෙක් පුතේ විශ්වවිද්‍යාලය යනකොට ඒ ඉස්කෝලෙන් පේල් වෙච්ච උන් ගාන කීයද? ඉස්කෝලේට විලි ලැජ්ජා බෑනේ පුතේ. දැන් හිතන්නකො පන්තියක 40ක් ඉන්න පන්තියකින් 3 දෙනෙක් කැම්පස් ගිහිල්ලා 37කට යන්න බැරි වෙලා. ඉතින් අර 3 දෙනාට කොහොමද ඉස්කෝලේ බෙර ගහන්නේ? එහෙනම් පුතේ ඇත්ත කතාව ඉස්කෝලේ පේල්. මං කියන්නේ ළමයි 3 දෙනා පේල් නෑ. අර පාස් වෙච්ච ළමයි 3 දෙනා ඊටාම දක්ෂයි. ඒ 3 දෙනාගේ විශිෂ්ටත්වය වෙනම කතාවක්. ඒක අපි ප්‍රතික්ෂේප කරන එකක් නෙවෙයි මෙතන කියන්නේ. පාසල පේල්. ඉතින් පාසල පුතේ 3 දෙනෙක් පාස් කරලා 37 දෙනෙක් පේල් කරලා නම් පුතේ කොහොමද බෙර ගහන්නේ? රෙද්දක් ඇඳගෙන හරියට කියන්න පුළුවන් කතාවක් 37ක් පේල් කියලා කොහොමද තියාගෙන බෙර ගහන්න පුළුවන්ද පුතේ 3 දෙනෙක් පාස් වෙච්ච එකට? දැන් විභාගයේ පාස් වෙලා තියෙන්න පුළුවන් ඔක්කොම උනත් වැඩක් නැහැනේ පුතේ. කැම්පස් යන්න පුළුවන් වෙලා තියෙන 3 දෙනාටයි. උසස් පෙළ පන්තියෙන් 3 දෙනයි. එතකොට ඉතුරු 37ටම යන්න බැරි වෙලා නම් ඒක දැවැන්ත ඛේද වාචකයක්. එහෙනම් එතන ෆේල්. එහෙනම් මේ අධ්‍යාපන ක්‍රමය ෆේල් කියන එක තමයි පුතේ මෙතනින් කියන්නේ. මෙතන මේ ප්‍රයිස් ගිවින් එකක් නැතිවිලා තියෙන්නේ. අදත් එහි උලලකි. එහෙනම් පුතේ උලෙලවල් තියලා උත්සව තියලා අඬබෙර ගහලා සෑහෙන්න ආදර වචන කියලා අපේ ඉස්කෝලේට මහත් කීර්තියක් මේ ශිෂ්‍යයා කියලා හෙන්න ලොකු පම්පෝරියක් ගහලා පුතේ අර උත්සව පවත්වනවා. හැබැයි ඒ ඉස්කෝලේ පේල් වෙච්ච ළමයි ගැන කතා කරාද? කී දෙනෙක් පේල් වෙලා ඉන්නවද? ඇයි අපේ ඉස්කෝලේ 3 දෙනෙක් යද්දි මේ 37කට යන්න බැරි වුණේ? ඒ ඉස්කෝලේ වැරද්දට නෙවෙයි පුතේ ඉස්කෝලේ ප්‍රින්සිපල් වගේ කියන්න ඕනේ.
අධ්‍යාපන ක්‍රමය වැරදි. උසස් අධ්‍යාපන අයිතිය නැති කරලා තියෙන මේ තරඟකාරී අධ්‍යාපනයත් එක්ක. උසස් පෙළ පාස් වුන් ඇති සමහර ලාවට 35ක්ම. සරලව ගත්තොත් පන්තියේ 40ක් ඉන්නවනම් 35ක් උසස් පෙළ පාස් ඇති 5 දෙනෙක් ඕනනම් පෙළේ. හැබැයි 35ක් පාස් වුණාට උන්ට කැම්පස් යන්න බෑ. අන්න ඒක නිපුතේ තියෙන ගැටලුව වෙලා තියෙන්නේ. එහෙනම් පාස් වුණා නම් කැම්පස් යන්න පුළුවන් වෙන්න ඉපේ. එහෙනම් අධ්‍යාපන ක්‍රමය ඒ තරමට ෆේල් පුතේ. ඒකයි නන්දන වීරසිංහ කවියා මේ විදිහට කියලා තියෙන්නේ. එහෙනම් ඒ කාරණාව අපි තේරුම් ගන්නවා. ඊළඟට පරමල් කියන කවි පන්තිය ගත්තාම අපි ඔයගොල්ලොන්ට කිව්වා පරමල් වලින් වැඩිහිටි પરම්පරාවත් අලුත් මල් වලින් නූතන પરම්පරාවත් සංකේතවත් වෙනවා. එන රටේ අනාගතේ බාර ගන්න ඕන නූතන પરම්පරාව කියන එකේ සංකේතවත් වෙන්නේ මොකෙන්ද පුතේ? මල් ආසනයට අලුත් මල් අරගෙන එන්න කියලා කියනවා. එහෙනම් පූජා කරන මල් ආසනයට එන්න ඕන අලුත් මල්. ඒ වගේම පරමල් බැහැර කරන්න කියන එක කියනවා. පරමල් බැහැර කරන්න ඕන නිසි විදිහට කියලාත් කියනවා. ඒ කියන්නේ පරමල් අපහාස වෙන්න බිම පාගන්න එපා. හැබැයි පරමල් බැහැර කරන්න. එනම් වැඩිහිටි પરම්පරාව මේකෙන් ඉවත් වීමත් නූතන પરම්පරාවේ පැමිණීමේ අවශ්‍යතාවයත් දෙක හරි ලස්සනට මේ රත්නශ්‍රී විජේසිංහ කවිය ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් අපි ඒක කතා කරමු ඊළඟට. ලියා ගන්න මෙහෙම. රත්නශ්‍රී විජේසිංහ කවියාගේ පරමල් නැමැති පද්‍ය නිර්මාණයත් සංකේතාත්මක බස්වහරට කදිම නිදසුනකි කවියා පරමල් තුලින් වැඩිහිටි પરම්පරාව සංකේතවත් කරයි. පූජාසනයේ ඇති පරමල් ඉවත් කර අලුත් මල් පූජාසනයේ තැබිය යුතු බව කවියා පවසා තිබේ. අලුත් මල් යනු නූතන પરම්පරාවයි. අලුත් මල් යනු නූතන પરම්පරාවයි. පූජාසනයෙන් පරමල් ඉවත් කර අලුත් මල් තැබිය යුතු බවින් කවියා සංකේත කරන්නේ වැඩිහිටි પરම්පරාව ඉවත් වී රටේ අනාගතය ගොඩනැගීමට තරුණ પરම්පරාවට ලබා දිය යුතු බවයි.
තරුණ පරම්පරාවට ලබා දිය යුතු බවයි. තරුණ පරම්පරාවට ලබා දිය යුතු බවයි. පරමල් ඉවත් කළ යුතු උවත් පරමල් ඉවත් කළ යුතු උවත් පාගා දැමීම නුසුදුසු බව පාගා දැමීම නුසුදුසු බව කවියා පවසා තිබේ. කවියා පවසා තිබේ. එයින් සංකේතවත් කරන්නේ විශ්‍රාම ගන්නා වැඩිහිටි පරම්පරාවට නිසි ගෞරවය ලබා දී තරුණ පරම්පරාව රටේ අනාගතය ගොඩනැගිය යුතු බවයි. තරුණ පරම්පරාව රටේ අනාගතය ගොඩනැගිය යුතු බවයි. ලියා ගන්න පුතේ මේ කවිය. මෙතනින් ඉවර වෙනවා. ඒ හින්දා බය වෙන්න එපා. පඩිපෙලින් බැස අයින් වී එන්න. පඩිපෙලින් බැස අයින් වී එන්න. පඩිපෙලින් බැස අයින් වී එන්න. අලුත් මල් පොකුරු අරගෙන එන්න. අලුත් මල් පොකුරු අරගෙන එන්න. අලුත් මල් පොකුරු අරගෙන එන්න. පින්වතුනි එන අයට ඉඩ දෙන්න. පින්වතුනි එන අයට ඉඩ දෙන්න. එපා පරමල් පයින් පා ගන්න. එපා පරමල් පයින් පා ගන්න. අවසන් කරගමු මෙහෙම. මේ ආකාරයට බලන විට නිසදැස් කවියේ දෙවන පරම්පරාවේ කවීන් ඊටාම ගැඹුරු කාරණා ඊතා සංක්ෂිප්තව නිර්මාණශීලීව ඉදිරිපත් කර ඇති බවයි සාහිත්‍ය නිර්මාණයක රසය ඇත්තේද සිතන්නට යමක් පැවති විටය. සංකේතාත්මක බස්වහර ඉතා අපූරුවට පාඨකයාට සිතන්නට යමක් ගොඩනගා තිබේ.
end ඉවරයි. ඇත්තටම පුතේ මේ රෑ ගොඩක් වෙලා ඇහැරගෙන ඉන්නවා කියන්නේ හරිම තෙහෙට්ටුයි. ඔයගොල්ලොන්ටත් එහෙම ඇති. මමත් ඉස්කෝලේ යනවා. එතකොට උදේ පාන්දරම නැවත නැගිටිනවා. ඒකත් එක්ක සමහර වෙලාවට මගේ වුණත් අර ඔයගොල්ලොන්ට ලැබෙන උපරිම ප්‍රයෝජනෙයි සමහර ලාවට නොලැබෙනවා වෙන්න පුළුවන් මේ අවසාන ටයිම් එකේ හින්දා. ඇත්තටම පුතේ මේ කරන්ට් කප්පාදුව කියන කාරණාව නැත්තම් මේක මීට වඩා අපිට ලස්සන කරගන්න තිබ්බා. හවස් වරුවක පන්ති පටන් අරගෙන රෑ 9 10 වෙනකොට පන්ති ඉවර කරන්න තිබුණා. ඇත්තටම රෑ 12:00ට පන්තියක් ඉවර වෙනවා කියන්නේ 12ට 12:00ට කියන්නේ නිින්ද යනවා. දැන් අපිට මේක ගැටලුවක් නෑ පුතේ. පහුවදා උදේ 9 10 වෙනකම්වත් නිදා ගන්න පුළුවන්. නමුත් තියෙන ගැටලුව අපිට නිදා ගන්න ලැබිලා තියෙන්නේ පැය දෙක තුනක් වෙලා තියෙන හින්දා මටත් ඇත්තටම ගොඩක් අපහසුයි. නමුත් ඉතින් කරන්න දෙයක් නෑ පුතේ. ඔයගොල්ලෝගේ සිලබස් එක මං ඇදලා දෙනවා. පොඩි පොඩි තියෙන අඩුපාඩුකම් ගැන හිතන්න එපා. හැබැයි ඔයාලට එක දැනුම කරුණක්වත් මම මෙතනදී අඩු කරන්නේ නැහැ. නමුත් සමහර වෙලාවට ඔයගොල්ලොන්ට දකිද්දී ඇස්වල ඒ දකින්න තියෙන ලක්ෂණවල පොඩි තෙහෙට්ටු ගතියක් පේනවා ඇති. ඒක හරි. මොකද පුතේ උදේ ඉඳන් ඉස්කෝලේක කෑ ගහලා ඇවිල්ලා අය අනිත් පැත්තට රෑ මේ විදියට පන්ති කරනකොට ඒ తত্ত্বය අනිවාර්යෙන්ම තියෙනවා. ඒක අපිට කරන්න දෙයක් නැහැ. නමුත් ඔයගොල්ලොන්ට මේ ගන්න කරුණු ටික පුතේ 100% නිවැරදි කරුණු. දැන් අපි කතා කරා අද සංකේතාත්මක භාෂාව කවිවල. එතකොට පුතේ සංකේතාත්මක භාෂාව පිළිබඳව ඔයගොල්ලොන්ට මේකෙන් යමක් අවබෝධ වුණා නම් ඊළඟට පිළිතුරක් ලියා ගන්න මේකෙන් හැඩයක් ගන්න පුළුවන් නම් ඒ හොඳටම ප්‍රමාණවත්. එනම් පුතේ අපි මෙතනින් පන්ති අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හෙට අපි නැවත හම්බ වෙමු පන්තියෙන්